පින්වත්නි ඔබ හැමදිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව බලනකොට අපට මේ කාලය ඊ타ම යහපත් කාලයක්. මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක අපේ ජීවිතේ බොහෝ විට අඩපණ වෙලා තියෙන්නේ. ඒතර අඩපණ වීම ධර්මයක් පුහුණු කරන කෙනෙකුට ඊටාම හොඳ කමටහනක්. ඒ වගේම ධර්මයක් දියුණු කරන කෙනෙකුට විශ්වලාගත් ආශිර්වාදයක්. ඒක ඊටාම හොඳ අවස්ථාවක්. මොකද ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ හැල හැප්පිලිත් එක්ක කාර්ය බහුලතාවයත් එක්ක මිනිසුන්ට ධර්මයක් දිහා බලන්න වෙලාවක් තිබුණේ නැහැ. එහෙම පිරිසකට ජීවිතේ තමන්ගේ පැත්ත බලන්න අවස්ථාවක් හම්බෙලා තිනවා. ඔකට මම නම් කියන්නේ මේ දවස්වල එළියට යන්න බැරි නිසා ඇතුළට එන්න කියලා. ඇතුළට එන්න කියලා මම කියන්නේ තමන්ගේ අභ්‍යන්තර විමුක්තිය ගැන හිතන්න කියන එකයි. දැන් මේ දවස්වල එළියට යන්න බැරි නිසා තමන්ගේ ඇතුළට ඇවිල්ලා තමන්ව විමර්ශනය කරන එක ඉතාම වැදගත් දෙයක්. ලෝකේ හැමෝම තමන්ව විමර්ශනය කරන ඉගැන්වීමක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලෝකේ දන්නේ නැහැ එහෙම කතාවක්. ලෝකේ දියුණුයි කියලා ඉන්න සම්මත ලෝක පවා රටවල් පවා හිතාගෙන ඉන්නේ මේ ලෝකේ තාක්ෂණික දියුණුවෙන් නවීකරණයෙන් නාගරිකකරණයෙන් ඔක්කොම ගැට ටික ගහගන්න පුළුවන් කියලා. ඇත්තටම නාගරිකකරණය නවීකරණය කියන්නේ අපි හිතන තරම් ප්‍රාමාණික සාධකයක් නෙමෙයි කියලා දැන් ලෝකයේ ටිකක් ලොකු උනන්දුවක් හදාගෙන තියෙනවා. හේතුව තමයි නාගරිකකරණයේ නවීකරණයේ කාර්මිකකරණයේ මේ සියල්ලම ලෝකයේ වැදගත් අවස්ථාවක්. ඒත් එක්කම තමන්ව ප්‍රවේශම් කරගන්න එක මේ ලෝකේ අපි හිතන විදියට කරගන්න බෑ කියලා ලෝකේ දැන් අවධානය යොමු වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි ලෝකේ හැමෝම කතා කළේ මේ වගකීම තමන්ගේ පැත්තේ තියෙන එකක් නෙමෙයි. මේ වගකීම එක්කෝ දෙවියන් වහන්සේගේ පැත්තේ තියෙනවා. එක්කෝ මහා බ්‍රහ්මයාගේ ළඟ තියෙනවා. මෙහෙම ලෝකේ කතා කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තමයි කිව්වේ මහණෙනි වගකීම ලෝකේ කාටවත් දෙන්න බෑ. වගකීම තම තමා විසින් බාර ගන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට අපි වෙන එකට නෙමෙයි ගරු කරන්න ඕන. අපි මේ බෞද්ධ නිසාවත් මේ බණ අපිට ඇහෙන නිසාවත් නෙමෙයි පළවෙනියෙන් ගරු කරන්න ඕන. ලෝකේම වගකීම දෙවියන්ට බාර දෙද්දී ලෝකෙම වගකීම කාගේ හරි පිට තියද්දී බුදුරජාණන් වහන්සේ මේ මානව වර්ගයාට වගකීම දුන්නේ එක. අදට 2600කට එහා පැත්තේ මහා විප්ලවීය කියවීමක් වෙන්න ඇතින එක. මහා පෙරලි කාල කියවීමක් වෙන්න ඇති. මොකද මුළු ಭಾರತේ නෙමෙයි දැනුත් යුරෝපීය රටවල් කියන්නේ දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා. එන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම කමන්නේ දෙවියන්ගේ කැමැත්තනේ කියලා ඒගොල්ලෝ හිමීට ඇඟ බේර ගන්නවා. ඉතින් එහෙම සමාජයක ಭಾರತයේ ඔක බරපතල විදියට උඩුදුවලා තියෙන්නේ නැති. මොකද බමුණු සම්ප්‍රදායෙම ඉහවහගේ ලෝකයක්නේ. ඒ කාලේ මහණෙනි දෙවියන්ටත් වඩා මනුෂ්‍යත්වයයි ශ්‍රේෂ්ඨ කියපු එකට පළවෙනියෙන් භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්න ඕන. මනුෂ්‍යත්වයට ඉඩක් දුන්න එකට. ඒක තමයි එක විදියට කිව්වේ. උන්වහන්සේ කිව්වා අත්ත සරණ ආනඤ්‍ය සරණ මහණෙනි තමාව සරණ කරගන්න. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මේ මටවත් බෑ ඔබලා වේගඩ කරන්න. ඔබලා බලා ගන්න වැඩි මම පාරක් කියලා දෙන්නම්. මම මග කියන කෙනෙක් විතරයි යනවද නැද්ද කියලා තමන් බලා ගන්න. දැන් හැම එකම වගකීම තමන්ගේ පැත්තට දෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකේ දෙවියන් ශ්‍රේෂ්ඨයි කියලා හිතපු සමාජයට බරපතල විදියට බුදුරජාණන් වහන්සේ විවේචනය කරලා තියෙනවා. ඇත්තට මේක විවේචනයක් කියලා කියන්නේ බොහොම දාර්ශනික අර්ථයෙන්. ඔය සමහර තැන්වල තියෙනවා යේ ගහට්ටා පුඤ්ඤතරා ගිහි ජීවිතේ ගත කරන පින් කරන ශ්‍රාවකයෙකුට ධම්මේන දාරම් පෝසෙන්ති ධර්මී ජීවිතයට මිශ්‍ර වෙලා නම් එයාගේ ජීවිතේ සීලවන්ත බවක්, ඒ කියන්නේ තමන්ව ප්‍රවේශම් කරගන්න ගතියක් තියෙනවා නම් සීලවන්තා උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තන් නමස්සාමි මාතලි මං ඔවුන්ටයි වඳින්නේ කියලා මේ දිව්‍ය තල දෙකකට අධිපති වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයත් ඔළුව නමලා මිනිස්සුන්ට වඳිනවා කියන එකෙන්ම දේවත්වයට යම්කිසි පහරක් එල්ල කරලා තියෙනවා බැලු බැල්මට.
ඊටාම ප්‍රවේශමෙන් ඒක කරලා තියෙන. හේතුව තමයි මේ මනුෂ්‍යත්වය කියන්නේ බොහොම වැදගත් අවස්ථාවක්. ජීවිතේ සම්පූර්ණයෙන්ම ජීවිත අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට මේක ඊටාම හොඳ අවස්ථාවක්. ඒ නිසා දැන් මේ වෙලාවේ අපි හැමෝම උත්සාහ කරන්න ඕන දහම් සංවේගය උපද්දව ගන්න. මේ අත්දකින්න දේවල් එක්ක අපි උත්සාහවත් වෙන්න ඕන පින්වත්නි දහම් සංවේගයක් උපදව ගන්න. අද ඉන්න මිනිසුන්ට දහම් සංවේගය නැහැ. තමන්ගේ තත්වයෙන් කොටසක් ඉදිමිලා වෘත්තීය වටිනාකම් වලින් කොටසක් උඩට ගිහින් ඉන්නවා. ආර්ථික ශක්තිය ගැන හිත කොටසක් කතා කර ඉන්නවා. දේශපාලන ශක්තිය ගැන කොටසක් කතා කර ඉන්නවා. මේ විදියට ලෝකේ වටිනාකම් දිදී මිනිස්සු නිකාම මැරිලා යනවා. එතකොට එහෙම මැරිලා යන ලෝකයකට මේ දහම් සංවේගය උපදවා ගැනීම කියන එක ඊටාම වැදගත් දෙයක්. විශේෂයෙන්ම නිවන ගැන කාට හරි අදහසක් තියෙනවා නම් එයා මේ මොහොතේ දහම් සංවේගය උපදව ගන්න ඕන. මොකද දහම් සංවේගය උපදව ගන්නකොට ඒ දහම් සංවේගය උපදවා ගැනීම තුළ තමයි මේ නිවීමේ පණිවිඩය Tamanට දැනෙන්න පටන් ගන්න. හාමුදුරුවෝ 3 නමක් හිටියා මේ ඒ හාමුදුරුවන්ට දානි දුන්න උපාසකම්ම කෙනෙක්. මේක තියෙන සක්කපඤ්ඤ සූත්‍රයේ. ඊට පස්සේ හාමුදුරුවෝ ඒ උපාසකම්ම දිව්‍ය ලෝකේ උපන්නලු. දිව්‍ය ලෝකෙ ඉපදිලා මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පුත්‍රයා වෙලාලු උපන්නේ. එහෙම උපන්නට පස්සේ අර හාමුදුරුවෝ ටිකත් එහෙම උන්වහන්සේලා අපවත්තලා උන්වහන්සේලාත් දිව්‍ය ලෝකෙ ගියාලු. කියන උන්වහන්සේලාට ධර්මය අවබෝධ කරගන්න ලැබිලා නැහැ. ඉතින් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙ ගියාම මේ හාමුදුරුවෝ උපදිලා තියෙන්නේ මේ දෙවිවරු අතර ඉන්නවා ගාන්ධර්ව කියලා දෙවිවරු කොටසක්. එයාලා තමයි දෙවිවරු සතුටු කරන්නේ. ඒගොල්ලෝ නටනවා, ගයනවා, වයනවා. එහෙම කොටසලු ගාන්ධර්ව කියන්නේ. ඒතර මේ හාමුදුරුවෝ උපන්නේ ගාන්ධර්ව දෙවිවරු අතර. මේ හාමුදුරුවෝ දානි දුන්න උපාසකම්ම උපන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පුත්‍රයා වෙලා. දැන් සක්‍ර දේවේන්ද්‍රයාගේ පුත්‍රයා වෙච්ච දෙවිවරු දේවතාවා සතුටු කරන්න තමයි අර හාමුදුරුවෝ දැන් නටන්නේ. මෙහෙම දිව්‍ය සභාවේ නටනකොට අර ගෝපක දිව්‍ය පුත්‍රයා දැක්කලු මම මේ දානි දුන්න හාමුදුරුවෝනේ මෙහි ඇවිල්ලා තියෙන්නේ. විශාල පිරිසක් නටනකොට නිශ්ශබ්ද කරාලු දිව්‍ය සභාව. නිශ්ශබ්ද කරලා ළඟට ගෙන්නවලු. ගෙන්නලා හොඳට බැලුවලු උඩ ඉඳලා පහළට. පහළට බලලා ඇහුවලු ඔබ වහන්සේලාද මේ නටන්නේ කියලා. හාමුදුරනේ ඔබ වහන්සේලාද මේ නටන්නේ කියලා ඇහුවලු. ඔබ වහන්සේලා කොහේ බලාගෙනද මහානකම රැක්කේ කියලා අහනවා. හාමුදුරුවනේ මම ඔබ වහන්සේලාට දන් දීලා මම සුගතියේදී ඔබ වහන්සේලා මාවම සතුටු කරන්න මං ඉස්සරහා නටනවා දැක්කම මම කඩා වැටෙනවා කියනවා. මට මේ දිව්‍ය ආසනේ වාඩි වෙලා ඉන්න බෑ කියනවා. ඔබ වහන්සේලා මෙහිම නටනවා දැක්කාම මගේ ඇඟ සීතල වෙලා යනවා. හාමුදුරුවනේ මෙහි ඇවිල්ලා නටන්නද මහානකම රැකේ කියලා අහලා තියෙනවා. එතකොට ඒ හාමුදුරුවන්ගෙන් මම හිතන්නේ දෙන්නෙක් හිතලා තියෙනවා ඇත්ත තමයි මේ කියන්නේ. අපිට වැරදුනා නිවන් මඟ. හොඳට ධර්මයක් දන්නවනේ. එහෙම ධර්මී මානසිකාරය කරලා දෙනමක් උපන්නලු පින්වත්නි බ්‍රහ්ම පුරෝහිතේ. එවනම් අනාගාමී වෙලා ඉපදිලා තියෙන්නේ. එක්කෙනෙක් හිතුවලු කමක් නැහැ. ඉතින් ඔයා මෙහි ආවෙත් අපිට පින් සිද්ධ වෙන්නනේ. ඔයා ඔයාගේ වැඩක් බලාගන්න අපේ නැටිල් අපි බලා ගන්නම් කියලා එක්කෙනෙක් ගණන් ගත්තේ නැල්ලු. මං හිතන්නේ ආදත් නටනවා ඇති. දැන් මේ කියන්නේ දහම් සංවේගය දැන් බලන්න අර හාමුදුරුවෝ කිව්වේ කවුද කියලා වැඩක් නැහැ. ඒ හාමුදුරුවෝ ඒ වෙලාවේ දහම් සංවේගය උපදව ගත්තා. එයාලගේ தත්ත්වයේ කිව්වේ මොන විදියටද ඒව වැඩක් නැහැ. දහම් සංවේගය කියන එක බුද්ධ ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් අවස්ථාවක්. ඒතකොට ඊටාම වැදගත් වෙච්ච දහම් සංවේගයක් උපදව ගන්න අපි තුල බලවත් කැමැත්තක් තියෙන්න ඕන. එතකොට අද මේ අපි මේ දේශනාවෙන් උපාදානයේ සම්බන්ධව කියන්නේ හැබැයි මේ කාරණාවල තාම ගැඹුරට යන විස්තරයක් තියෙනවා. ඉතින් මේක අහගෙන යද්දී ඔබට තේරෙවි ඇත්තටම මේ ධර්මයේ පුහුණු කළොත් එහෙම කොයිතරම් නිවෙන්න පුළුවන්ද මේ ජීවිතේ. ඒක මරණින් එහා පැත්තේ නෙමෙයි. ඇයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමහර අය අහන්නේ එහෙමනේ. ඔබ වහන්සේ ওই සමහර අය ඇවිල්ලා අහලා තියෙනවා ඉච්ඡාසී කියන පරයය මට බණ කියන්න එපා. ඉච්ඡාසී කියන්නේ මෙසේ විය කියන එක.
ඉති භවිෂ්‍යති කියන එකත් මට කියන්න එපා. මෙසේ වන්නේය කියලා. මෙහෙම වුණා කියලා ඕන තරම් ඒවා කියන්න පුළුවන් නේ. මෙහෙම වුණා ඉස්සර මෙහෙම වුණා මෙහෙම නේ. ඒවා කාගෙන්වත් අහන්න ඕනේ නෑ නේ. ඉති භවිෂ්‍යති මෙහෙම මෙසේ වන්නේය අනාගතයට මෙහෙම වෙනවා කියන කතාවත් එපා කියනවා. ඔබ වහන්සේ තණ්හාව ක්ෂය කරලා දාපු නිදුකානන් වහන්සේ මට මෙසේ විය හෝ මෙසේ වන්නේ කියන බණ නොකියා මේ වෙලාවේ ජීවිතයට ගලපා ගත යුතු දෙයක් කියන්නේ. බලන්න ඒක කොච්චර ප්‍රබුද්ධ ප්‍රශ්නයක්ද කියලා. ඇයි ලෝකේ කතා කරන්නේ මෙහෙම වුණා කියලා අතීත සංකාර එක්ක ලෝකේ කතා කරනවා අනාගතයට වෙන්න තියෙන දේවල් ගැන. මෙහෙම වෙයි අනාගතේ කොච්චර දැන් ඔය අනාගතයට වෙන්න දේවල් කියන්න ගිහින් කොච්චර වරද්දගෙන ඉන්නවද දැන්? ඔය ජ්‍යොතිෂකාරයෝ ටික එහෙම සමහර දේශපාලකයෝ දිනනවා කියලා කියනවා. ඊට පස්සේ මේ මිනිස්සු පෙරදුනොත් දැන් අනුමානෙටනේ කියන්නේ හරි ලේසියි කාරණා දෙකයිනේ එක්ක දිනනවා එක්ක පරදිනවා එච්චරයි. කියලා පින්වත්නි අර මිනිස්සයා දිනනවා කියලා පෙරදුනොත් පුදුම අපහසුතාවයක් නේ. ගිල ගන්නත් බැරුව අමාර ගන්නත් බැරුව හිර වෙලා ඉන්න ජ්‍යොතිර්වේදියෝ ඉන්නේ. මෙසේ වන්නේ කියන කතාව මොකක්වත් එපා කියනවා. ඇයි? ඕන පොඩි ළමයෙකුට කියන්න පුළුවන් මෙහෙම වෙයි කියලා කියන්න පුළුවන්. ඒතකොට එයා කියන්නේ මේ අනාගතයේ දිව්‍ය ලෝකේ යන බඹලෝ යන ඕවා මට එපා. මේ වෙලාවේ මට ධර්මයක් ගලප ගන්න අවශ්‍ය දෙයක් ඔබ වහන්සේ මට කියන්න පුළුවන්ද? එතකොට උන්වහන්සේ කියනවා ඉද දිට්ඨ සුතමුත විඤ්ඤාතේසු ප්‍රිය රූපේසු හේමක මේ වෙලාවේ අහනේවා ඉද දිට්ඨ මේ ආයතන හයේ ක්‍රියාවලිය ගැන මේ කියන්නේ ඉද දිට්ඨ දකින්නේවා සුත අහනේවා දෙකයි මුත දැනෙනේවා නහයට ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට ස්පර්ශය දැනෙනවා පහයි ඔක්කොම ඉද දිට්ඨ සුතමුත විඤ්ඤාතේසු විඤ්ඤාතේසු කියන්නේ මනසට දැනෙනේවා හිතෙනේවා කියන්නේ පින්වත්නි ලෝකේ තියෙන්නේ ඇහෙනේවයි දැනෙනේවයි හිතෙනේවයි ලෝකේ තියෙන ඇහෙනේවයි දකින්නේවයි දැනෙනේවයි හිතනේවයි විතරයි තියෙන්නේ. ඔන්න ඔය අහන දකින්න දැනෙන හිතෙන දේවල් තමයි අපිට උපාදානීය වෙන්නේ. ඒක තමයි අපි මේ දේශනාවේ මතක් කළේ මේ සම්මා දිට්ඨිය හදාගන්න එක පරයයක් මේ කිව්වේ. දැන් සම්මා දිට්ඨිය කියනකොට මේ පුංචි ළමයිත් ඉන්නවා. අහපු ගමන් එකපාර උත්තරයක් තියෙනවා. මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම නෙමෙයි. ඒක දහම් පාසලේ ළමයින්ගේ කතාව. ඒක නිවන් අවබෝධ කරගන්න විමුක්තිය ගැන අදහසක් තියෙන මේ දුක ඉවර කරගන්න බුදු කෙනෙක් සාංශාරික ජාලෙන් ගැලවිලා යන්න උගන්වපු පණිවිඩය ගැන උනන්දුවක් තියෙන ශ්‍රාවකෙක් ඒක හිතලා වැඩක් නැහැ. යහපත් දැකීම කියලා දැනගත්තට වැඩක් නැහැ. දැන් මේ සම්මා දිට්ඨිය ගැන තමයි අපි කිව්වේ. මේ සම්මා දිට්ඨිය ඇති වෙන එක පරයයයි. එකම පරයය නෙමෙයි. මේ වගේ ඒවා දවස් ගාණක් කියන්න පුළුවන්. එක කොටසක් මේ කිව්වේ මොකද්ද? උන්වහන්සේ මතක් කරන උපාදානංච පජානාති උපාදානේ දැනගන්නවා උපාදාන සමුදයංච පජානාති උපාදානයට හේතුව දැනගන්නවා උපාදාන නිරෝධංච පජානාති උපාදානයට හේතුවත් උපාදානේ නිරුද්ධ වීමත් දැනගන්නවා උපාදාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති උපාදානේ නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති මහණෙනි මෙන්න මේ හතර දැනගත්තොත් එයා සම්මා දිට්ඨිකයි කියලා තියෙනවා. එතකොට සම්මා දිට්ඨිය හදාගන්න එකම ක්‍රමයක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. සම්මා දිට්ඨිය හදාගන්න එකම පාරක් නෙමෙයි තියෙන්නේ. පාරවල් ගොඩාක් හොයන්න පුළුවන්. ඔය නිවන් අවබෝධ කරපු 50ක් ගත්තොත් ඒගොල්ලෝ ආපු මාර්ග 50ක් තියෙන්නේ පින්වත්. ඒගොල්ලෝ එකම ක්‍රමයක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒක හරියට ඕකට ලස්සන දේශනාවක් වෙනවා කිංසුකෝපම සූත්‍රය කියලා. ඒකේ උන්වහන්සේ මතක් කරනවා මේ එක කෑල ගහක් ගැන දන්නේ නැති මිනිහෙක් ගිහින් අහනවලු. ඒ හරිය ලස්සනයි ඒ උපමා. කෑල ගහක් ගැන දන්නේ නැති මිනිහෙක් කෑල ගහක් දැකපු මිනිහෙක්ගෙන් අහනවලු මේ ආයිබෝවන්න මට කෑල ගහ ගැන මොනවද කියන්නේ කියනවලු. එතකොට එයා කියනවලු කෑල ගහ කියන්නේ කළු පාටයි පිච්චිච්ච කණුවක් වගේ කියනවලු. එතකොට එයාට කෑල ගහ ගැන විශ්වාස නැල්ලු. හමුතු ගහක් නේ. පිච්චිච්ච කණුවක් වගේලු කළු පාටයිලු. ඊට පස්සේ තව මිනිහෙක්ගෙන් ගිහින් අහනවලු පරණ මිනිස්සු ඉන්නවනේ කෑල ගස් දැක්ක. එයා ළඟට ගිහින් අහනවලු මේ කෑල ගහ මොන වගේද? කෑල ගහ කියන්නේ රතු පාටයි හරියට මස් වැදල්ලක් වගේ කියනවලු. දැන් මෙයා ලොකු අමාරුවක වැටෙනවා. ඇයි?
එක්කෙනෙක් කියනවා කළු පාටයි පිච්චිච්ච කණුහක් වගේ කියලා. දැන් තව එක්කෙනෙක් කියනවා රතු පාටයි මස් ඇදල්ලක් වගේ කියලා. තව එක්කෙනෙක්ගෙන් ගිහින් අහනවලු කෑල ගහ මොන වගේද කියලා. එතකොට එයා කියනවලු කෑල ගහ කියන්නේ හරියට මේ ඝන පත්‍ර තියෙන හොඳට හෙවන්න තියෙන රූස්ස ගහක් කියනවලු. දැන් තුන් විදිය. තව එක්කෙනෙක්ගේ ළඟට ගිහින් අහනවලු කෝකටත් කමන්නේ තව කෙනෙක්ගෙන් අහලා බලනවා කෑල ගහ දැකපු කෙනෙක්ගෙන් ගිහින් කියලා. කෑල ගහ දැකපු මිනිස්සෙක්ගෙන් අහනවලු කෑල ගහ මොන වගේද කියලා. එතකොට එයා කියනවලු කෑල ගහ කියන්නේ හරියට පොතු ගැලවි යන මේ හරියට විශාල වපසරියක් පුරා විහිදිලා තියෙන තනින් තන පොතු ගැලවෙන කරල් පැහිච්ච කරල් පැලිලා යන පුපුරන කරලුත් පුපුරනවා පොතුත් ගැලවි යන ගහක් කියනවලු. ඒතර මෙහෙම කිව්වහම අර කෑල ගහ ගැන අහගත්ත මිනිස්සයා හිතනවලු මේක මහා උබතෝ කෝටිකයක්. ඇයි කෑල ගහ ගැන මේ එක කතා කියනවා. එතකොට මේ දැන් මේ එක කතාවක්වත් වැරදි නෑ. ඇයි කෑල ගහට මේ අවදි 4ම තියෙනවා. මේ කෑල ගහ කියන එකට මේ අවදි 4ම තියෙනවා. කෑල ගහේ කාලයකට පොතු ගැලවිලා යනවා. එතකොට අර යටින් රතු පාටට පේන්න පටන් ගන්නවා. ඝන පත්‍ර තිබිලා කරල් පැලෙන කාලයක් එනවා කෑල ගහේ. ඒතර මේ කවදියක්වත් මේක තියෙන කිංසුකෝපම සූත්‍රේ. ඒතර මේ නිවන් මඟත් එහෙමයි කියනවා. දැන් සමහර අය ගිහින් අහනවලු නිවන් දැකපු අයගෙන් ඔබ වහන්සේ නිවන් දැක්කේ කොහොමද කියලා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවලු මම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගේ හට ගැනීම ගැන බැලුවා. පඨවි ධාතුව නිසා මේ සතර මහා ධාතුන්ගේ හට ගැනීමයි සතර මහා ධාතුන්ගේ නිරුද්ධ වීමයි මම බැලුවා. මම සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ වෙන විදිය හොයලා බැලුවා. මම රහත් උනේ එහෙම කියනවලු. තවත් කෙනෙක් ළඟට ගිහින් අහනවලු දැන් රහත් වෙච්ච නැති කෙනෙක් මේක අහන්නේ. තවත් කෙනෙක් ළඟට ගිහින් අහනවලු ඔබ වහන්සේ රහත් උනේ මම රහත් උනේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ උදේවැය මම බැලුවා. ආයතන හය තුල ඇති වෙන ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වෙන විදිය බැලුවා මං ඒකෙන් රහත් උනේ කියනවලු. මෙයාගින් තව කෙනෙක්ගෙන් අහනවලු ඔබ වහන්සේ රහත් උනේ කොහොමද කියලා. එතකොට ඔබ වහන්සේගේ විසුද්ධිය සම්පූර්ණ කරගත්තේ කොහොමද කියලා අහනකොට ඒ ආම්ද්‍රෝ කියනවලු ආයුෂ්මතුනි මම නම් පංචස්කන්ධයේ උදේවැය දැකලා තමයි මම රහත් උනේ කියනවලු. තව කෙනෙක්ගෙන් ගිහින් අහනවලු කෝකටත් විශ්වාස කරගන්න. දැන් තුන් දෙනා කතා තුනක් නේ කිව්වේ. ඊළඟට එයාගෙන් අහනකොට කියනවලු මම ආයුෂ්මතුනි මේ සියල්ලම හටගෙන නිරුද්ධ වෙන විදිය හේතුන් නිසා හටගන්න බවත් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන විදියක් දැක්කේ කියනවලු. පින්වත්නි බලන්නකෝ දැන් රහත් වෙච්ච 4 දෙනෙක් කියලා තියෙන 4 ආකාරයක්. මේ සක්කාය මේ සම්මාදිට්ඨිය හදාගත්ත 100ක් ගත්තොත් ඒ 100 දෙනාගේ ක්‍රම 100ක් තියෙනවා. අඩුම ඒ 100 දෙනා ක්‍රම 50ක්වත් කියනවා. හැබැයි හොයාගන්න පුළුවන් ඒක ඇත්තම සම්මාදිට්ඨියද කියලා. කොහොමද දන්නද හොයාගන්නේ? ඒ ඇති වෙනම සම්මාදිට්ඨිය විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරනකොට පංචස්කන්ධයෙන් තමයි ගලපන්නේ. හරි ලේසි හොයන්නේ. සම්මාදිට්ඨිය හදාගත්තාම මේක විදර්ශනා ඇත්තට මේ කතාව ලෝකේ කිසිම ඉගැන්වීමක නැහැ. මේ වගේ කතාවක් මේ භාග්‍යවතුන් වහන්සේගේ හද මණ්ඩලේ විතරයි උපදින්නේ. මේ කතාව අපිට ආවේනික කතාවක් ඇත්තටම. එතකොට පංචස්කන්ධය මේ හැම සම්මාදිට්ඨියකින්ම ගිහින් ඇතුළට එක තැනක විදර්ශනා සම්මාදිට්ඨිය උපදව ගන්න ඕන. අන්න එතන ඉඳලා පින්වත්නි පංචස්කන්ධේ මේ සියලු ක්‍රියාවලිය ඇස්සේ පංචස්කන්ධයක් හටගෙන නිරුද්ධ වෙනවා කියන දැක්මට එන්න ඕන. අන්නේ දැක්මට ආවට ඒක දැන් කෙනෙක් කියන්න පුළුවන් සම්මාදිට්ඨිය හදාගත්ත විදිය. නමුත් එයාගේ නිවන් මඟ ඔය අපිත් එක්ක හරියට එහෙමයි කතා කරනවා. ඔය ඉංජිනේරු මාත්‍රු එහෙම එක මොස්තරේ මිනිස්සු එනවා හම්බ වෙන්න. හම්බ වෙලා ඒගොල්ලෝ වඩාගත්ත යම් මාර්ගයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා. ගොඩාක් රටවල් වල ඉන්න අය එහෙම අපිට කියනවා. රැට කතා කරලා හිට ගමන් ඒගොල්ලෝ ඇත්තට මේගොල්ලෝ බොහොම විදායක ශ්‍රේණියේ රැකියා කරන අය. සමහරවිට විශ්වවිද්‍යාල මහාචාර්යවරු. ඉතින් ඒගොල්ලෝ මේ කියන පණිවිඩේ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒක පුහුණු කරලා බලලා ඒගොල්ලෝ කියනවා මම මෙන්න මේ විදියට ගත්ත කියලා. එතකොට යම් තාක් දුරට මාර්ගයත් හරි. සමහර තැන්වල මාර්ගයේ කන පිටට යන අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් අපිට භාවනාවක් වුණත් මේකේ සම්මා සමාධියක් දිනු කරගෙන යනකොට පින්වත්නි එක තැනකදී මේ ඔය ආනාපාන සතිය තුල උනත් අධික ප්‍රීතියක් දැනෙන තැනක් තියෙනවා. ඒක නැංග පුරාම විහිදිච්ච හැම මාස්ලේ නහර ඇට මිදුළු වලටම බැහැපු සුඛයක් දැනෙන්න පටන් ගන්නවා. දැන් ආනාපාන සතිය තුල නම් ඒක අපි කවදාවත් දැකලා නැහැ. ඒක කවදාවත් දැකලා නැහැ.
අපි එහෙම උත්තේජනයකට තමයි ඔය තේ එකක් එහෙම බොන්නේ. අපි පොඩි උත්තේජනේ. අර ආනාපාන සතියෙන් ඒ සමාධිය උපන්නට පස්සේ අධික ප්‍රීතියක් දැනෙනවා. ඒ අධික ප්‍රීතිය දැනෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒකට පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරන්න කියනවා ප්‍රීතියට ඇලෙන්න එපා කියලා. අන්න එතන ප්‍රීතියට ඇලිලා යනවා ගොඩක් අය. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති. සුඛය දැනෙනකොට ඒ සුඛය දැනගනිමින් ආස්වාස කරන්න කියනවා. සුඛය දැනගනිමින් ප්‍රාස්වාස කරන්න කියනවා සුඛයට ඇලෙන්න එපා කියලා. අර කවදාවත් අත්විඳපු නැති සැපයක් දැනෙනකොට ඒ සැපයට ගොඩක් දෙනෙක් ඇලිලා ගිහින් නිවන් මඟ අහුරගත්ත. එහෙම ගොඩාක් අය මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ අර සමහර ලාවට මේ සම්පූර්ණයෙන්ම සියල්ල නිරුද්ධ කරන පිළිවෙත දන්නේ නැති වුණාට පස්සේ යා ලොකු අමාරුවකට වැටෙනවා. අමාරුව කියන්නේ මේ මොළු අවුල් වෙන්නේවත් මනස විකාර වෙන්නේවත් නැහැ. කෑම වේලක් වගේ යාට භාවනාව අවශ්‍යයි. එහෙමයි ඉන්නවා. එයාට කෑම වේලක් වගේ ඒක අවශ්‍යයි. ඒතර කෑම වේලක් වගේ දැන් හිම් භාවනා කරන අය ඉන්නවා. ඒතර ඒ වගේ පුහුණුවක් හදාගන්න එක ඉතාම වැදගත් අවස්ථාවක්. දැන් මේ අපි කතා කරන්නේ මේක සම්මාදිට්ඨිය හදාගන්න එක ක්‍රමයක්. හොඳට නුවණින් විමසන්න මේක. මෙතන පින්වත්නි උපාදානංච පජානාති. උපාදානේ මොකක්ද? දැන් මේ ඔක්කොම අහගත්ත බණ ඔක්කොම පැත්තකින් තියලා අද මේ අහගන්න බණ විතරක් පුහුණු කරලත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. බණ නිවන් දකින්න ගොඩක් බණ ඕනේ. පළවෙනි බුද්ධ දේශනාවයි දෙවෙනි දේශනාවයි දෙක අහනකොට රහතන් වහන්සේලා 5 නමක් බිහි වෙලා තියෙනවානේ. ඒතර මේ අභිධර්මයේ අරමයේ මොකක්වත් කතා තිබෙන්නේ නැහැ නේ වෙනකොට. මං කියන්නේ අභිධර්මයේ හිම ඊටාම හොඳයි. නමුත් පින්වත්නි මිනිස්සු හිතාගෙන ඉන්නවා ගොඩාක් කටපාඩම් කරගත්තාම නිවන හම්බ වෙනවා කියලා. එහෙම එකක් නැහැ පින්වත්නි. එක සූත්‍රයක් පුහුණු කරගෙන යනකොට තමන්ව නිවෙන්න පටන් ගන්නවා. දැන් මේ දේශනා ඉතුරු අහපු දේශනා ඔක්කොම එක පැත්තකින් තියලා මේ දේශනා විතරක් පුහුණු කළත් යම් කෙනෙකුට නිවන ස්පර්ශ කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා උපාදානංච පජානාති. උපාදානී දැනගන්නවා නම් උපාදාන සමුදයංච පජානාති. උපාදානයට හේතුව දැනගන්නවා නම් උපාදාන නිරෝධංච පජානාති. උපාදාන වල නිරෝධ වීම දැනගන්නවා නම් උපාදාන නිරෝධගාමිනී පටිපදංච පජානාති. නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා නම් එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඔන්න සම්මා දිට්ඨි හදාගන්න විදිය. එහෙම නැතුම යහපත් දැකීම කියලා එකක් නැහැ පින්වත්නි. සම්මාදිට්ඨිය හදා ගන්නවා නම් මේක එක ක්‍රමයක්. උපාදානිය දැනගන්න ඕන. මොකක්ද උපාදානිය කියන්නේ? උපාදානයට දෙන්න පුළුවන් සරලම අදහස තමයි බැඳිලා යනවා කියන එක. මොකද්ද? බැඳිලා යනවා කියන එක. මේ හිත හැම වෙලාවකම බැඳිලා යනවා. එතකොට හිත බැඳිලා යනවා කියනකොට උපාදානංච පජානාති කියනකොට මොනවටද බැඳිලා යන්නේ? උන්වහන්සේ මතක් කරනවා චත්තාරිමානි ආවුසෝ උපාදානානි. උපාදාන 4ක් තියෙනවා. උපාදාන කියත් තියෙනවද? 4ක් තියෙනවා. කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා උපාදාන 4ක් තියෙනවා. කාමෝපාදානයන්ට මුලින්ම බැඳිලා යනවා සාමාන්‍ය මිනිස්සෙක්. කාමෝපාදානයන්ට තමයි බැඳින්නේ. කාමෝපාදාන කියලා කියන්නේ කාමයන් මේ කාම ලෝකේනේ අපි ඉන්නේ. මේ කාම ලෝකේ අපිට උපාදානය වෙනවා. මේ උපාදානයේ බීමට අනුව තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. එතන මේ කාම ලෝකයේ තියෙන මගේ දරුවා, මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා වශයෙන් ඉස්සෙල්ලාම සවිඥානික දේවල් උපාදානය වෙනවා. ඊට පස්සේ යාට වස්තුකාමයට උපාදානය වෙනවා. ඒතර වස්තුකාමී කාමයන්ගේ කොටස් දෙකක් තියෙනවා. වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ කියලා. මේ දෙකම උපාදානය වෙනවා අපිට. වස්තුකාමයයි ක්ලේශකාමයයි තමයි උපාදානය වෙන්නේ. ඒකට කියනවා කාමෝපාදාන කියලා. වස්තු එක පැත්තකින් උපාදානය වෙනවා, අනිත් පැත්තෙන් කෙලෙස් උපාදානය වෙනවා, ක්ලේශකාම. ඒතර දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා වස්තුකාමයේ අතහැරියාම ඔක්කොම හරි කියලා. පින්වත්නි වස්තුකාමයේ අතහැරියට වැඩක් නැහැ ක්ලේශකාමයේ තියෙනවනම්. සමහර අය හිතාගෙන ඉන්නවා කැලේට ගිහින් භාවනා කරනවා, කුටි වලට ගිහින් භාවනා කරනවා, ආරණ්‍යයකට ගිහින් භාවනා කරනවා කියලා සමහර අය හිතනවා. ඒ කියන්නේ එයා හිතනවා වස්තුකාමයේ අතහැරලා දැම්මොත් ප්‍රශ්නේ ඉවරයි කියලා. වස්තුකාමයේ අතහැරියට වැඩක් නැහැ. ගෙදර කාර් එක, ඉඩම, රත්තරන් බඩු ඕව අතහැරලා වැඩක් නැහැ. බරපතල විදියට කෙලෙස් හිතේ දෝරේ ගලනවා නම්.
එතකොට මේ වස්තුකාමයේ පරිහරණය කරන ගමන් ඇත්තට මේ කාමයන්ගෙන් වෙන්වීම ඔය නිවාප කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන්නේ වැද්දෙක් මුවරංචු අල්ල ගන්න ඕන වුණාම වැද්දෙක් අටවන මේ සම්පූර්ණයෙන්ම ඒ මුවරංචුව වෙනුවෙන් හදලා තනකොළ බිමක් නිවාප කියලා තනකොළ වර්ගයක් හදලා වැඩි කණ්ඩායමක් මුවරංචුවක් Tamanගේ ග්‍රහණයට ගන්න විදිහ ගැන ඒකේ තියෙන්නේ. ඉතින් මුලින්ම වැදි රංචු අල්ල ගන්න වැදි කණ්ඩායම මුව අල්ල ගන්න කල්පනා කරද්දී වුන් අර තනකොළ හදලා ඉදී මුව ඇවිල්ලා මේ තනකොළුයි මුසපත් වෙනවා කියනවා. ඒතර ලේසියෙන් ඇවිල්ලා අර වැදි කණ්ඩායම ඇවිල්ලා මුව ටික අල්ල ගන්නවා කියනවා. ඒතර එයාලා නිකම්ම අල්ල ගන්නවා. ඒ කියන්නේ කාමයන්ට වශී වීම ඔය කතා කරන්නේ. ඒතර තව කණ්ඩායමක් තව ඊළඟ මුව කණ්ඩායම කල්පනා කරාලු අපි නම් ඔහොම යන්න ඕනේ නැහැ. අපි ඔහොම ගියොත් අර පළවෙනි මෝරංචුව වගේම වැද්දට අහු වෙනවා. හොඳම දේ තමයි අපි කැලේ ඉමු. අපි යන්නේ ඔය එළියට යන්නේ අපි අපේ වැඩක් බලන්න අපි කැලේ ඉමු. කැලේ තියෙන දෙයක් කමු. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු හිතනවා ඒ වගේ. සමහර අය හිතනවා නේ කමන්නේ වස්තුකාමී වුණේ අපි පාඩුවේ ඇතුළට වෙලා ඉමු. කැලේකට වෙලා ඉමු. නමුත් සමහරට බරපතල විදිහට ක්ලේශකාම දෝරේ ගලනවා. කැලෑවලට ගියා කියලා ක්ලේශකාමී නැති වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ කැලේට වෙලා ඉන්නවා. හැබැයි මේක ලොකු කතාවක්. ඔය නිවාප සූත්‍රය මතක විදිහට මජ්ක්‍ධිම නිකායේ තියෙන දිග්ග සූත්‍රයක්. ඒකේ දෙවෙනි මුව රංචුව කල්පනා කරනවා අපි යන්නේ නැත්නම් මේක ලොන පායන කාලය ආව. දැන් කරගන්න දෙයක් නැහැ. වතුරත් නැහැ. හිමීට පහළට බැස්සා. බහිනකොට දැක්ක ලස්සනට තනකොළ තියෙනවා. කන්න පටන් ගත්තා විතරයි මුසපත් වුණා. හරි රහයි බඩගින්නේ හිටියේ. කිසි ගැටලුවක් නැතුව වැඩි කණ්ඩායම ඇවිල්ලා අර මුව ටික අල්ලගෙන ගියා කියනවා. තුන්වෙනි මුව රංචුව කල්පනා කරාලු අපි කැලේට යන්න ඕනේ නැහැ. අපි සැලසුම් කරමු මෙතන ඉඳලා තනකොළ කන්න. ඒගොල්ලෝ කල්පනා කරේ නෑ මේක මේ කැලේකට ගිහින් උදේකලාවේ කරගන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ කල්පනා කළා අපි මේ තැනම අපේ වාස භූමියක් හදාගෙන හිමීට ඇවිල්ලා තනකොළ කාලා මුසපත් නොවි අපි හිමීට පැනලා යමු. ඒතර වැද්දෝ බැලුවා මේ මෝ ටික හරිම කෛරා ටිකයි කපටි මුව රංචුවක්. එනවා හොයන්නත් බෑ යනවා හොයන්නත් බෑ. ඉන්න තැනක් හොයන්නත් බෑ. කනවා පනිනවා. වට කරන්න විදිහක්ම නැහැ. මේ තනකොළ කොච්චර හරහා වුණත් මුසපත් වෙන්නේ නැහැ. හැබැයි ඒ මුව රංචුව එහෙම ගියාට පස්සේ වැද්දා කල්පනා කරලා තිනවා විශාල වැඩි කණ්ඩායමක් 500ක විතර වැඩි කණ්ඩායමක් කල්පනා කරලා තිනවා අපි මේ කැලෑවේ විශාල කොටසක් අල්ලලා අපි දැලක් ගහමු. ඊට පස්සේ අර මුව රංචුව වැද්දට අහු වෙනවා කියනවා. ඒගොල්ලොත් අමාරු වැටෙනවා. ඊළඟට හතරවෙනි මුව රංචුව තමයි මේ ප්‍රශ්නේ බොහොම පරිස්සමට ඒගොල්ලෝ ලිස්සලා යන්නේ. මේක මට මේ දේශනාවට අදාළ නැහැ. කියන්නේ කිව්වොත් අපේ කාලය යනවා. නමුත් මේ පරිහරණය කරන ලෝකයේ තුලම ඉඳලා අපිට පුළුවන් මේ වැඩේ කරගන්න. හරියට අර මුව රංචුව කැලේට යන්නේ නැතුව බොහොම ප්‍රවේශමෙන් තනකොළ කාලා හතරවෙනි මුව රංචුව තමයි ඔක ලස්සනටම කරන්නේ. මේ පරිහරණය කරන සමාජය තුළම ඉඳගෙන අපිට පුළුවන් අපේ වෙන වැඩ ඔක්කොම කරන ගමන් මේ ධර්මයේ ප්‍රායෝගිකව භාවිතා කරන තැනකට අපේ හිත හදාගන්න අපිට පුළුවන් පින්වත්නි. ඒක අමාරු නෑ. ඒක මේ ගිහි ජීවිතේ එපා වෙන්නේ නෑ. ගිහි ජීවිතේ අසාර්ථක වෙන්නේ නෑ. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ නිවන් මඟ කියලා එකක් අපි ටිකක් වඩන්න පටන් ගන්නකොට අපේ මේ වස්තුකාමයේ අතහැරී කියලා. එහෙම එකක් නෑ පින්වත්. විශාකාව වගේ කෙනෙක් මහලතා පළඳනා වගේ කෝටි ගාණක් වටිනා රත්තරන් බඩු පළඳගෙන හිටියේ නෝනා කෙනෙක්. සෝදාපන්න කෙනෙක්. යාට ඒකට බාධාවක් උන්නේ නෑ. අනික බුදුරජාණන් වහන්සේ යාට කියන්න ගියෙත් නෑ විශාකා ඕවා ඇඳගෙන ඉනවද මෙහෙට? ඔයා සෝදාපන්න වෙච්ච කෙනෙක් නේද කියලා කියන්නේ. ඇයි? අඳින පළඳිනේවා නිවනත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. කන විදිය කිසිම සම්බන්ධයක් නැහැ. ඉන්න විදිය කිසිම සම්බන්ධයක් නැහැ. මේක හෘද සාක්ෂියත් එක්ක ඇති වෙන ගනුදෙනුවක් මිසක් වෙන එකක් නෙමෙයි. ඒතර කාමෝපාදාන කාමයන් උපාදානය වෙනවා කොටසකට. ඊට පස්සේ කාමයන් උපාදානය වුණාට පස්සේ කාමෝපාදාන, දිට්ඨි උපාදාන, දෘෂ්ටිත් උපාදානය වෙනවා. කේන්දරයට බැඳෙනවා, නැකතට බැඳෙනවා, ඒ රාෂ්ටක වලට බැඳෙනවා, ඔය වගේ ලොකු ගැටලු ගොඩකට බැඳෙනවා. ඒවට කියන්නේ දිට්ඨි උපාදාන. ඒක දෘෂ්ටි උපාදානය වෙනවා. ඒ කියන්නේ බරව දැන් ওই ලෝකේ ඉන්නවා නිරාගමික කියලා කණ්ඩායම්. ද ලංකාවෙත් ඉන්නවා එහෙම කණ්ඩායමක්. ඒගොල්ලෝ නිරාගමිකයි කියනවා. ඒගොල්ලෝ ආගමක් නැහැ කියනවා. හැබැයි ඒගොල්ලෝ බරපතල විදියට විද්‍යාව අදහනවා. මං කියන්නේ ඒකත් ආගමක් කියලා.
අන්තගාමී විදියට ඒක අදහනවා. ඒ කියන්නේ කිසිම ගැන්වීමක් පිළිබඳ අන්තගාමී වෙන්න එපා. බුදුදහම ගැනවත් එච්චර ඕනෑවට වඩා අන්තයට ගිහින් හිතන්න එපා. බොහොම නිදහසේ හිතන්න. හිතලා මේක පුහුණු කරලත් බලන්න. පුහුණු කරලා බලනකොට Tamanටම තේරෙවි Taman තුල වෙනසක් ඇති වෙනවද නැද්ද කියලා. එක එක දෘෂ්ටි උපාදානය වෙනවා. ඊට පස්සේ පින්වත්නි සීලබ්බත උපාදාන. සීල වෘත උපාදානය වෙනවා. නිවන් මඟට බැහැගත්තාට පස්සේ සීල වෘත පංච සීලයක් සීල වෘතයක් ඇත්තටම. ඇයි? මිනිස්සු සිල් රකින්නේ දිව්‍ය ලෝකේ යන්න බලාගෙන. ලංකාවේ ඉන්න මිනිස්සු වැඩි හරියක් සිල් රකින්නේ දිව්‍ය ලෝකේ යන්නනේ. එක්කෝ ලංකාවේ ඉන්න කොටසක් සිල් රකින්නවා. අනේ සිල් රැකුන් නිරේට යන්න ඇලු ඒ නිසා සිල් රකින්න. පින්වත්නි නිරේන් බේරෙන්න සිල් රකින්නවා නම් ඒ සීලයත් සීලබ්බත පරාමාසයක්. ඒතකොට බුදුදහම කතා කරන සීලය අපට පෙන්වන්නේ Tamanගෙන් ගැලවීම පිණිස සිල් රකින්නයි. Tamanගෙන් නිදහස් වෙන්නයි සිල් රකින්න ඕන. ඒතකොට සීලබ්බත පරාමාස මේවා ඇත්තටම සීලබ්බත පරාමාස නම් ඊට වඩා ගැඹුරින් තේරුම් ගන්න ඕන. ගොඩක් සීලබ්බත පරාමාස තියෙන්නේ වෙනත් ඉගැන්වීම් වල. ඔය අතර තියෙනවා අත්වාද උපාදාන කියලා. අත්වාද උපාදාන කියලා කියන්නේ මේ පංචස්කන්ධ ලෝකේට මම මගේ ආත්මය කියලා බැඳිලා යනවා. ඔන්න ඔය ටිකට උපාදානයි කියලා කියනවා. ඔය ටික දන්නවනම් උපාදානංච පජානාති. උපාදානෙ දන්නවා. උපාදාන සමුදයංච පජානාති. උපාදානයට හේතුවක් දැනගන්න ඕනේ කියනවා. මොකද්ද උපාදානයට හේතුව? උපාදානෙ වෙන්නේ ඇයි? උපාදානෙ වෙන්නේ පින්වත්නි හිතේ තණ්හාවක් ඇති වෙච්චාම. තණ්හාව ඇති උනේ යමකටද ඒ තණ්හාව ඇති වුණ දේ තමයි උපාදානෙ වෙන්නේ. ඒකට කියන්නේ තණ්හාපච්චය උපාදානං කියලා. දැන් මේ වෙලාවේ ඇමරිකාවේ යන සින්දුවකට අපි උපාදානෙ වෙන්නේ නැහැ. ඇයි? ඒ කියන්නේ අපිට තණ්හාවක් නැහැනේ. ලස්සනම කෙනෙක් ඉන්නවා වෙන රටක. උපාදානෙ වෙන්නේ නැහැ. ඇයි? රූප තණ්හාවක් ඇති වෙලා නැහැනේ. ඒතර අපිට එකක් තේරෙනවා තණ්හාව ඇති වුණොත් ඇති වුණ දෙයටයි උපාදානෙ වෙන්නේ. ඒතර තණ්හාව ඇති වෙන්නේ ඇයි? තණ්හාව ඇති වෙන්නේ විඳින්න ගියපු නිසා. වේදනාපච්චය තණ්හා. ඒ කියන්නේ විඳින දෙයට තමයි උපාදානෙ. විඳපු නැතිව උපාදාන. ඒකනේ මං කියවර ඇමරිකාවේ සින්දුවක් ඇහෙනකොට ඒකට තණ්හාව ඇති වෙන්නේ නැහනේ. ඇයි? ඒක විඳලා නැහනේ. අන්න බලන්න. විඳින දේ තමයි තණ්හා කරන්නේ. තණ්හා කරන දෙයි උපාදානෙ වෙන. එකට කියනවා වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං කියලා. විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. විඳින්න නැතිවට අපිට කවදාවත් තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒතර තණ්හාව කියන්නේ ඔබේ ලෝකයේ ඇති වෙන දෙයක්. ඇත්තටම ගැඹුරින් බලනකොට තණ්හාව කියලා කියන්නේ Tamanගේම පංචස්කන්ධයට ඇති වෙච්ච දෙයක්. තණ්හාව කියන්නේ ලෝකේ මොකක්වත් නෙමෙයි. උපාදානයත් එහෙම දැන් මේක ඉස්සරහට කතා කරද්දී ඔබට තේරෙවි. උපාදානය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් අපි පින්වත්නි මේ විඳින්න යන්නේ මොකක් නිසාද? දැන් අපි ඒකත් ටිකක් පස්සට කතා කරගන්නේ කොහොඳයි. විඳින්න ගිය දෙයට තමයි හිතේ තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව ඇති වුණාම මේ තණ්හාව ඇති වෙච්ච තැනම තණ්හාව ඇති වෙච්ච දෙයටම හිත බැඳිලා යනවා. ඒකට කියන උපාදානයි කියලා. බැඳිලා ගියාම ඒ බැඳිච්ච දෙයට අනුව හිතේ විපාක පිණිස කර්ම හැදෙනවා. බැඳුන දෙයට අනුව තමයි හිතේ විපාක පිණිස කර්ම හැදෙන්නේ. ඒවට කියනවා භවය කියලා. භවය ඇති වුණාට පස්සේ ඊට අනුව තමයි ජාතිය පහළ වෙන්නේ. භවපච්චය ජාති කියලා කියනවා. ඒ ජාතිය පහළ වීමට සාපේක්ෂව තමයි ජරා මරණ දුක කියලා එකක් ලෝකේ අත්දකින්නේ. ඕක තමයි සාංශාරික ජාලයේ ගැට ගැසීම. එතකොට තණ්හාව යම් වෙලාවක ඇති වුණොත් තණ්හාවට හේතුව තමයි ඊට පෙර තණ්හාව කියලා එකක් හිතේ ඇති වෙන වෙනමකුත් නිසා නෙමෙයි විඳින්න යාම වේදනාපච්චය තන විඳින්න ගියයි. විඳීම් කීයක් තියෙනවද? විඳීම් තියෙනවා 6ක් තියෙනවා. විඳීම් කීයක් තියෙනවද? 6යි. චක්කු සම්පස්සජා වේදනා. ඇහැ නිසා මිනිස්සු විඳිනවා. සෝත සම්පස්සජා වේදනා. කන නිසා මිනිස්සු විඳිනවා. ගාන සම්පස්සජා වේදනා. නාසය නිසා විඳිනවා. જીවහා සම්පස්සජා වේදනා. දිව නිසා විඳිනවා. කාය සම්පස්සජා වේදනා. කාය නිසා විඳිනවා. මනෝ සම්පස්සජා වේදනා. මනස නිසා විඳිනවා. එතකොට විඳින්නේ මොනවද? විඳින්නේ 3 ආකාරයකින්. සුඛ වේදනා. ඇහැ නිසා සැප වේදනා හට ගන්නවා. ඇහැ නිසා දුක් වේදනා හට ගන්නවා. ඇහැ නිසා මධ්‍යස්ථ විඳීම් හට ගන්නවා. එතකොට දැන් මේ සැප වේදනාව විතරක් නෙමෙයි උපාදානෙ වෙන්නේ. දුක් වේදනාවත් උපාදානෙ වෙනවා. අපි හිතනවා සැප වේදනාව විතරයි උපාදානෙ වෙන්නේ කියලා. නෑ පින්වත්නි දුක් වේදනාවත් උපාදානෙ වෙනවා. දැන් උදාහරණයක් විදිහට බලන්න ඔය දැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සෙකුට බොහොම රහට බොනවද? නෑනේ. අමාරුවෙන් බොන්නේ. ඒ අමාරුවෙන් අත්දකින්න දුක් වේදනාවටත් එයාගේ බැඳීමක් තියනවද නැද්ද?
තියෙනවා. බොහොම ප්‍රියමනාප වතුර බොනවා වගේ දරක්කු බොන මිනිස්සු බොන්නේ නැහැනේ. ඒ මිනිස්සු බොහොම විඩාවෙන් අපහසුයෙන් ඊටාම අමාරු ලොකු මුදලක් ගෙවලා සමහර මත්පැන් වර්ග මිනිස්සු බොනවා අමාරුවෙන්. ඒතර ඒ බොන එක ASCII ජීවහා සම්පස්සජා වේදනාව දුක් සහිතයි. නමුත් ඒකට මිනිස්සු කැමති. එවනම් අපිට පේනවා දුක් වේදනාවත් උපාදානීය වෙන ගතියක් තියෙනවා කියලා. මේ විදිහට බලනකොට පින්වත්නි උපාදානීය ඇති වෙන්නේ තණ්හාව නිසා. ආසන්නතම හේතුව තණ්හාව. තණ්හාපච්චය උපාදාන. තණ්හා වුණේ යමක්ද අන්න ඒකයි උපාදානීය වෙන්නේ. තණ්හාව නැත්තම් උපාදානීය වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාව විදියට පෙන්වුවේ. තණ්හාව විදියට දුකට හේතුවක පෙන්වුවා. තණ්හාව නැත්තම් දුක නැහැ කිව්වේ ඒකයි. දුක්ඛ නිරෝධයේ විදියට පෙන්වුවේ මොකද්ද? මේ තණ්හාව තමයි දුකට හේතුව. දුක තණ්හාව නැති තැනක දුක නැහැ කියලා කිව්වේ ඒකයි. තණ්හාව ඇති වෙච්ච දේ තමයි විඳින්නේ. විඳින දේට තමයි විඳින දේ තණ්හාව ඇති වෙන්නේ විඳින දේ. ඒ තණ්හාව නැති තැනක විඳින්න විශේෂ දෙයක් නැහැ නේ. දැක්කා කියන එක විතරයි එතන තියෙන්නේ. දැන් ලෝකේ රූප දකින්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රූප දැක්කට කමක් නැහැ. රහතන් වහන්සේට චක්කු ප්‍රසාදේ පවතිනවා. රහතන් වහන්සේටත් රූප හම්බ වෙනවා. ඒතර රහතන් වහන්සේ තුලත් පින්වත්නි චක්කු විඥානය කියලා එකක් පහළ වෙනවා. එහෙන් පහළ වුණාට රහතන් වහන්සේට ඒ අත්දකින්න ලෝකයේ තුල තණ්හාවක් නැහැ. තණ්හාවෙන් තෙත් කිරීමක් නැහෙනි. ඒතර තණ්හාවෙන් තෙත් කිරීමක් නැති නිසා උන්වහන්සේට දැක්කා කියන තැන අතාරින්න පුළුවන්. තණ්හාවෙන් තෙත් තුනාම වෙන දේ තමයි තණ්හාපච්චය උපාදාන. හිත බැඳෙනවා ඒකට. තණ්හාව ඇති වුණාම ඒකට බැඳිලා යනවා. එතකොට බැඳී උපාදානයත් එහෙනම් ආකාර 6යි. තණ්හාවෙත් ආකාර 6යි නම් උපාදානයත් ආකාර 6යි. මොනවද? රූප වලට බැඳිලා යනවා. ශබ්ද වලට බැඳිලා යනවා. දැන් ඔක හරිය 6න් 6ටනේ ගැලපෙන්නේ. ආයතන 6ක් තියෙනවා. ඔය පටිච්ච සමුප්පාදේ ගැලපි යන්නේ 6ට. විද්‍යාව නම් මනස ආයතනයක් විදිහට පිළිගන්නේ නැහැ. ඒ වුණාට දැන් ආයතන 6ක් තියෙනවනේ. ඒකට කියනවා සලායතන කියලා. මොකක්ද ඒකට කියන්නේ? සලායතන. ආයතන 6 නිසා ආයතන 6 ස්පර්ශ වෙනවා. ඒකට කියනවා සම්පස්සේ කියලා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා ස්පර්ශ කාය 6ක් තියෙනවා. ඇයි ආයතන 6ක් නම් ආයතන 6කම ස්පර්ශ වෙන්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනවා. එහෙනම් විඳීමුත් කීයක් තියෙන්න ඕනද? විඳීමුත් 6යි. ඇයි? චක්කු සම්පස්සජා වේදනා. එහි ස්පර්ශයෙන් හට ගන්න වේදනාව. ඉතින් මේක ධර්මයේ ටිකක් දන්න කෙනෙකුට තමයි තේරෙන්නේ. සෝත සම්පස්සජා වේදනා. කණී ස්පර්ශයෙන් හට ගන්න වේදනා. ඒතර වේදනා කායත් කීයද? 6යි. වේදනාපච්චය තණ්හා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවනේ. තණ්හාවෙත් කීයක් තියෙන්න ඕනද? 6යි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා කාය 6යි නම් තණ්හාව නිසා ඇති වෙන උපාදාන කාය කීයක් තියෙන්න ඕනද? උපාදානත් 6ක් තියෙන්න ඉපේ. රූප උපාදාන රූපේ ඒ කියන්නේ ඇහෙන් දකින රූපයට හිත බැඳෙනවා. ඊට පස්සේ කනෙන් අහන ශබ්ද වලට හිත බැඳෙනවා. පින්වත්නි ඕක තමයි ලෝකෙ එච්චරයි. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ලියාගන්න. එතකොට බලන්න මේක කොච්චර සැහැල්ලුවෙන් මේක හොඳට කල්පනා කරලා Tamanගේ පරිකල්පනය හදාගෙන මේ Taman තුල ගොඩ නැගෙන මේ ක්‍රියාවලිය අත්දැකීම තුල තණ්හාව මෝරන් නැති විදියට හිත හදාගත්තට පස්සේ නැවත ඉපදීම පිණිස තණ්හාව නැත්තම් ඒ කියන්නේ මේ තණ්හාව නිසා උපත කරා යන්නේ තණ්හාවේ තෙතමනේ. ඔකට කියන්නේ මේ කම්මං කෙත්තං කර්මී කියන කුඹුරේ තමයි විඥානම් බීජං විඥානී කියන බීජේ පැලවෙන්නේ. විඥානී කියන බීජේ පැලවෙන්නේ තණ්හාව කියන කුඹුරේ. එතකොට විඥානී කියන බීජේ පැලවෙන්නේ කර්මී කියන කුඹුරේ. කම්මං කෙත්තං විඥානම් බීජං තණ්හා සෙනෙහෝ. තණ්හාවෙන් තෙතමනේ එක තමයි පැලවෙන්නේ. තණ්හාවේ තෙතමනේ නැත්තම් විඥානේ පැලවෙන්නේ කොහෙද? කම්මං කෙත්තං කර්මී කියන ක්ෂේත්‍රේ නැත්තම් කොහෙද පැලවෙන්නේ? කර්මයේ ක්ෂේත්‍රයේ කරගෙන විඥානීය කියන බීජය තණ්හාවෙන් තෙත් වෙවි පැලවෙන්නේ. ඒතකොට තණ්හාවෙන් තෙත් වීමක් නැති තැනක දැන් මේ තණ්හාව යම් තාක් දුරට තිබ්බත් ඒ විඥානේ පැලවෙනවා. ඒකනේ සෝතාපන්න වෙච්ච කෙනා නැවත උපදින්නේ. හැබැයි ඒ වුණාට සෝතාපන්න වෙච්ච කෙනා උපදුනාට ඒ විඥානේ කැමැති තැන්වල පැලවෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි තල්ලුව දෙන්න සක්කාය දිට්ඨිය නැහැ. අපිට තේරෙනවා මේ බීජේ පැලවීම පිණිස තල්ලුවක් අරන් දෙන්නේ සක්කාය දිට්ඨිය.
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මතක් කළේ 20 ආකාරයේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න ඕන පළවෙනි. සංයෝජන ධර්ම වල පළවෙනි එක සක්කාය දිට්ඨියනේ. ඇයි මේ ධාරිතාවය අඩු කරගන්න ඕන. මොකද සක්කාය දිට්ඨියෙන් තමයි තල්ලුව හදලා දෙන්නේ විඥාණයට පැලවෙන්න. ඒතකොට ඒ විඥානයේ පින්වත්නි විඥානයේ තුල මේ ඒ විඥානයේ නැවත පැලවීම පිණිස කාරණා කීපයක් තියෙන්න ඕන. එකක් තමයි පින්වත්නි විඥානයේ පැලවෙන්න නම් ඒ විඥානයේ පැලවෙන තැනට විශාල අනුග්‍රහයක් පිණිස පවතිනවා. ඊටාම වැදගත් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා විඥානයේ පැලවෙන්න චේතනා තියෙන්න ඕන. විඥානයේ පැලවෙන්න චේතනා තියෙන්න ඕන. විඥානයේ පැලවෙන්න තියෙන්න ඕන චේතේති යංච පකප්පේති. ඊට අනුව කල්පනා කරන්නත් ඕන. කල්පනා තියෙන්න ඕන. යංච අනුස්සේති. අනුසේ තියෙන්න ඕන. ඔන්න ඔය තුන විතරක් තිබ්බොත් විඥානය පැලවෙනවා. චේතනා තියෙන්න ඕන. ඊට අනුව කල්පනා කරන්න ඕන. අනුසේ ධර්මයන් තියෙන්න ඕන හිතේ. අනුසේ කියන එක ඉතින් විස්තරාත්මකයි ඒවා කියන්න වෙලා නැහැ. නමුත් මේක නිකන් මාතෘකාවක් විදිහට හරි උදව් වෙයිනේ කවදා හරි. ඔය තුනම තිබ්බොත් පැලවෙනවා. තුනම නෙමෙයි එකක් තිබ්බත් පැලවෙනවා. ඒකනේ පොඩි ළමෙක් මරුණාම ආයෙ උපදින්නේ. චේතනා නැහැ. කල්පනත් නැහැ. මගේ කාර්යක කියලා කිව්වට ඒ ළමයට තේරෙනවද මේ මාසෙක දෙකක ළමයෙකුට මේක ඔයාගේ කාර්යක ඔයාට තමයි මේක තාත්තගේ කාර්යක ඔයාට තමයි හම්බෙන්නේ කියලා පොඩි ළමයෙකුට කිව්වට කාර්යයක් ගැන තේරෙනවද? යංච පකප්පේ තිනනු කල්පනා නැහැ. එහෙනම් ඇයි පොඩි ළමයෙක් මරුණාම ආයෙ උපදින්නේ? යංච අනුස්සේති. අනුසේ තියනවා හිතේ. අනුසේ විතරක් තිබ්බත් විඥානේ පැලවෙනවා. ඔය වගේ බොහොම විශාල දෙයක්. දැන් මේ උපාදානය කියලා කතා කළාට මේ උපාදානය කියන්නේ එළියේ තියෙන දෙයක් උපාදානය වෙනවා කියලා අපිට හිතෙන්නේ. උපාදානය වෙනවා දැන් කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා ඔහොම කතා කළාට පින්වත්නි මේක දැන් විදර්ශනා දැක්මට හරව ගන්නකොට අපිට හිතෙන්නේ නිකන් එළියේ තියෙන දෙයක් උපාදාන වෙනවා කියලා. පින්වත්නි ඇත්තටම එළියේ තියෙන දෙයක් නෙමෙයි උපාදානය වෙන්නේ. දැන් හොඳට ලස්සන ගැහැණු කෙනෙක් දැක්කහම පිරිමි කෙනෙකුට තරුණයෙකුට යම් කිසි රාගයට බර ආදරණීය හැඟීමක් එන්න පුළුවන්. ඒක තාම සාමාන්‍ය තත්ත්වයක්. එතකොට එයාට හිතෙන්නේ මේ එළියේ තියෙන රූපයයි මට උපාදානි වුනේ කියලා. එයාට හිතෙන්නේ මෙහෙම. එතකොට මේ රූපේ උපාදානීය වෙනවා නම් ඒ රූපේට නම් තණ්හාව ඇති වුණේ පින්වත්නි. මේ රූපේ දිහා බලන හැම කෙනෙකුටම තණ්හාව ඇති වෙන්න ඕනද නැද්ද? ඇති වෙන්න ඕන. පින්වත්නි මේක දකින සංඥාවට අනුව තමයි එයා විඳින්නේ. සංඥාව ඇතුළට ගත්ත විදියටයි විඳින්නේ. සමහරට ඒ තරුණියම පෙර සම්බන්ධයක් තිබුණු තරුණයෙක් ඊට කලින් කොහොම හරි ආදර සම්බන්ධයක් තියලා ඒ ආදර සම්බන්ධය බිඳුණා නම් ඒ බිඳිච්ච තැනක ඒ තරුණයා අර තරුණිය දකිද්දී සමහරට පටිගයක් උපදින්නේ. ඇයි? එයා හඳුනාගත්ත විදියට අනුව තමයි එයාගේ විඳීම් මට වෙන්නේ. ඒතර දැන් අපිට හිතෙන්නේ රූපේ උපාදානය වෙනවා කියලානේ. නමුත් ඇත්තටම පින්වත්නි රූපයේ දැකීම නිසා තමන් තුළ පංචස්කන්ධ ධර්මයක් තමයි හටගන්නේ. දැකීම, ඇසීම, දැනීම, හිතීම කියන මේ කාරණා හතරම තුළ පංචස්කන්ධ ධර්ම තමයි හටගෙන නිරුද්ධ වෙන්නේ. මේ හැම වෙලාවකම මේක වෙනවා. ඒතකොට මේක හටගෙන නිරුද්ධ වෙනවා කියලා ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. මේක හරියට පරිගණකයක දත්ත කියවනවා වගේ මේ දැන් පරිගණකයක දත්ත කියවද්දී එකවර ඔක්කොම කියවන්නේ නැහැනේ. අපි ওই උපමාව කියලා තියෙනවා දේශනා දෙකකදී විතර. ඒතර පරිගණකයක දත්ත කියවද්දී පින්වත්නි කියවන්නේ දැන් සින්දුවකුත් දාලා තිබුණාට තව මොකක් හරි ෆයිල් එකකට වැඩ කර හිටියට පරිගණකයක දත්ත ඔක්කොම එකවර කියවන්නේ නැහැ. එක වෙලාවක එක දත්තයයි කියවන්නේ. ඒ වගේ චක්කු විඥානේ පහළ වෙලා සෝත විඥානේ පහළ වෙනවා. ඒතර සෝත විඥානේ නිසා ඇතිවෙච්ච මානසිකාරය නිරුද්ධ වෙනකොට සෝත විඥානේ ආයෙ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ දිව නිසා මානසිකාරය පහළ වෙනවා. මොනවා හරි කකා ඉන්නවනම් ටීවී එක දිහාත් බලාගෙන. ඒතර දිව නිසා දිවේ මානසිකාරය ඇති වෙලා ජීවහා විඥානේ පහළ වෙනවා. මානසිකාරය වෙනස් වෙනකොට මානසික අවධානය වෙනස් වෙනකොට ජීවහා විඥානේ ආයෙ නිරුද්ධ වෙලා යනවා. ආයෙ චක්කු විඥානේට යනවා. ඔය වගේ මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හයෙන් හයට මෙහෙම මාරු වෙවි පවතින්නේ මේක විශාල මානසික ක්‍රියාවලියක්. එතකොට මේ මානසික ක්‍රියාවලිය ඇස්සේ අපි දැනගන්න ඕන එක දෙයයි. දැන් මේ දේශනාවට අපිට වේගෙන් කාලය ඉවර වෙන නිසා අපි දැනගන්න ඕනේ දැන් උපාදානය කියන්නේ කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා කතා කළාට දැන් අපි මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. මොකද්ද? මේ ලෝකේ රූපයක් උපාදානෙ වෙන්නේ නැහැ. උපාදානෙ වෙන්නේ Tamanගෙම පංචස්කන්ධයයි. අන්න ඒකයි මේ උපාදානය ඇස්සේ දැනගන්න ඕන. එළියේ තියෙන අර කාන්තාව දකින්නකොට ඒ රූපේ උපාදානය වෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ බැලුවා. මුඩින් බැලුවාමත් ඒකනේ කතාව. නමුත් ඒ රූපයේ දැකීම නිසා චක්කු විඥානේ පහළ වුණේ කා තුලද පින්වත්නි?
තමන් තුල. අර කාන්තාව තුල චක්කු විඥානේ පහළ වුණේ නැහැ. ඒ දැකීම තුල තමන් තුලයි චක්කු විඥානේ පහළ වුණේ. ඒ චක්කු විඥානේ පහළ වීමට අනුව පින්වත්නි සංඥා ඒ කියන්නේ විඥානස්කන්ධය තමන් තුල පහළ වුණේ. ඊට අනුව සංඥාවක් පහළ වුණා. සංඥාවක් පහළ වුණේ අර කාන්තාව තුල නෙමෙයි තමන් තුල. සංඥා ස්කන්ධයක් පහළ වුණේත් පින්වත්නි තමන් තුලමයි. එතකොට මේ සංඥා ස්කන්ධය තමන් තුල පහළ වුණේ තමන් අඳුනගත්ත විදියට අනුවයි සැප හෝ දුක තීරණය වෙන්නේ. එතකොට සංඥා ස්කන්ධය තමන් තුල පහළ වෙනකොට ඊට අනුව පින්වත්නි වේදනාව පහළ වෙනවා. වේදනාව අඳුනගත් දැන් අර කාන්තාවම කලින් සම්බන්ධයක් තිබ්බ තරුණිය අඳුන ගන්නකොට ඔහුට දුක් වේදනාවක් පටිගයක් එක්ක ඇති වෙන්න පුළුවන්. නමුත් දැන් මේ අලුතින්ම දැක්ක කෙනා එයා අඳුනගත්ත සංඥාවට අනුව සුඛ වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනා ස්කන්ධේ පහළ වුණේ අර කාන්තාව තුල නෙමෙයි තමන් තුල. තමන් අඳුනගත්ත විදියට අනුව තමයි වේදනා ස්කන්ධය. දැන් මෙතන වේදනා ස්කන්ධයක් පහළ වුණේ තමන් තුල. අනේ වේදනාවටයි තණ්හා කරන්නේ. එහෙම නැත්නම් අර කාන්තාවට තණ්හා කරනවා කියලා හිතුණට අඳුනගත්ත සංඥාවටයි තණ්හා කරන්නේ. සංඥාවටයි තණ්හා කරන්නේ. ඒ තණ්හාව නිසා හිත බැඳිලා යන්නේ උපාදානීය වෙන්නේ. එහෙමනම් උපාදානීය උනේ තමන්ගේම සංඥා ස්කන්ධයයි. මේක අහලා තේරුම් ගන්න මේක ගැන අපි ගොඩක් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ සැප වේදනාව ඇති වෙනකොට හිතේ සංස්කාර ටිකක් පහළ වෙනවා. සිතුවිලි ටිකක්. රාගය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සිතුවිලි පහළ වුණේ පින්වත්නි තමන් තුලයි. ඒවට කියන රූප සංචේතනා කියලා. සංකාර ස්කන්ධය පහළ වුණේ තමන් තුලයි. අර කාන්තාව තුල මොකක්වත් වෙලා නැහැ. එයා ඔය නිකන් පවතිනවා. ඒ සංකාර ස්කන්ධය පහළ වෙලා ඊට අනුව තමන්ගේම රූප ස්කන්ධයයි වෙනස් වෙන්නේ. ඔය බටහිර විද්‍යාවෙන් මනෝකායික රෝග ගැන හිම කතා කරද්දි කියන්නේ. එතකොට දැන් මේ අපිට හොඳට එකක් දෙයක් තේරෙනවා. මේ තමන්ගේ නාම ධර්මයන් ඇසුරෙන් රූපස්කන්ධයත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒකයි අධික කම්පනයක් ඇති වෙනකොට හෘදයාබාධ වගේ දේවල් ඇති වෙන්නේ. නාම ධර්මයන් ඇසුරෙන් රූපස්කන්ධය වෙනස් වෙනවා. සමහරට අර කාන්තාව දකිද්දී හෝමෝන ක්‍රියාකාරීත්වය එහෙම වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ඇති වෙන්නේ තමන් තුලයි. එතකොට එහෙනම් නාම ධර්ම ඇසුරෙන් රූපස්කන්ධයත් හටගෙන නිරුද්ධ වෙනවා. බලද්දි පින්නොත් මොනවද උපාදානය කරන්න තියෙන්නේ? තමන්ගේම පංචස්කන්ධේනි තමන්ට උපාදානය වෙන්නේ. පින්වත්නි මේ ලෝකේ උපාදානය කරනවා කියලා දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? හැම දකින්න දේවල්, අහන දේවල්, දැනෙන දේවල්, හිතන දේවල් තුල තමන්ගේම පංචස්කන්ධේ තමන්ටම උපාදානය වෙනවා නම් ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. තමන්ගේම පංචස්කන්ධේ තමන්ටම උපාදානය වෙනවා නම් පින්වත්නි ලෝකේ මොනවද උපාදානය කරන්න තියෙන්නේ? ලෝකේ උපාදානය කළ යුතු කිසිවක් නැහැ. අපි හිතනවා ලෝකේ මොකක් හරි එකක් තියෙනවා කියලා. ඒ අපේ අවිද්‍යාවට. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. එතකොට දිශාව පේන්නේ නැහැ හරියට. මෙන්න මෙහෙම බලාගෙන යනකොට තේරෙනවා හැම අත්දැකීමක් තුළම මම මේ උපාදානය කර ගැනීම තුළ මා තුළ පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම කරගෙන යද්දී පින්වත්නි, එතකොට කුසලේවත් උපාදානෙ වෙන්නේ නැහැ. පිනත් උපාදානෙ නෑ. ඇයි? පින තුලත් මගේ පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙන්නේ. ඒක පිනත් අභිනන්දනයක් නෑ. පින නෙමෙයි. මේ විදියට කරගෙන යනකොට සියල්ල තුල ශූන්‍යත්වයටපත් වෙනවා. හිත ශූන්‍ය වෙලා යනවා. නිදහස් හිත නිදහස් වුණාට පස්සේ ඒ නිදහස් වෙච්ච තැනක මොකක්වත් නැත්තම් එතන විඥානීය උපාදානය වෙලා පවතිනවා. ඇයි දැනින්නේ? ශූන්‍යයි කියලා දැනින්නේ විඥාණයටනේ. ස්කන්ධයන් යම් තැනක පවතිනවා නම් දුක පවතිනවා. හැබැයි මේ සියුම් දැනීම අත්හරින්න බෑ මොනවා කළත් පින්වත්නි. ශූන්‍යයි කියලා දැනීමක් ඇති වෙනවා. ඒ දැනීම මොන හේතුවක් නිසාවත් නිරුද්ධ කරන්න බෑ. අනේ සියුම් දැනීම ඇති වුණාට පස්සේ සියල්ලම ශූන්‍යයි කියලා Tamanට තේරෙනවා. සියල්ලම ශූන්‍යයි කියලා දැනගත්තට පස්සේ ඔය තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන්න ඉන්නව හැර වෙන කරන්න දෙයක් නැහැ. ඇයි? සියල්ලම ශූන්‍ය. මේක ඊටාම ගැඹුරු ප්‍රශස්ත අවස්ථාවක් ධර්මයට අනුව. සියල්ලම ශූන්‍යයි කියලා දැනගත්තට පස්සේ කිසිවක් උපාදානෙ වෙන්නේ නැහැ. උපාදානෙ වෙන්න දෙයක් නැහැ. ඇයි? උපාදානෙ වීමස්සේ පංචස්කන්ධ ධර්මයන් හටගෙන නිරුද්ධ වීම හරියට හොඳට ලයිට් දාලා තියෙන තැනක යම් දෙයක් පැහැදිලිව දැනගන්නවා වගේ දැකලායි දැන් තියෙන්නේ. දැන් යා පංචස්කන්ධෙන් නිදහස්. පංචස්කන්ධය ගැන යාට නිර්වේදයක් හට ගන්නවා. විරාගයක් හට ගන්නවා. නොයල්මක් හට ගන්නවා. ඇයි? හැම අත්දැකීමක් තුළම මගේ දුව මගේ පුතා විදියට හරි මොනෝ දෙයක් උපාදානී වුණත් පංචස්කන්ධේනි උපාදානී වෙන්නේ කියලා දකිනවා. රසයක් උපාදානී වුණත් මොනවා හරි කෑමක් ගන්නකොටත් ওই ටික නේද වෙන්නේ කියලා දකිනවා. ඒ දැකීම තුළ පින්වත්නි සියල්ල තුළ ශූන්‍යත්වයටපත් වෙනවා. ඒපත් වෙනකොට තමයි පංචස්කන්ධයෙන් මිදෙන්නේ. පංචස්කන්ධයෙන් මිදෙන එකට කියනවා අරහත්ත්වය කියලා. පංචස්කන්ධයෙන් මිදීමට කියනවා විමුක්තිය කියලා.
මිදීම නිසා මිදුනා කියලා ඥානයක් පහළ වෙනවා. ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. මිදුනා කියලා ඥානෙ පහළ වුණාට පස්සේ ඒ වගේ උත්තමයෙකුට මරණීය තරම් සනීප දෙයක් නැහැ. ඇයි දන්නවා? පැලවෙන්න විඥාණයට තණ්හාවෙන් තෙත් වෙලා නැහැ. කර්මයේ කියන ක්ෂේත්‍රේ නැහැ. නිරුද්ධයි කියලා දන්නවා. මාසයක් වැඩ කරපු මිනිහෙක් පඩිය බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ උත්තමයා මරණීය බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද මේ මොහොතේ මරණීය දක්වාම කායික යම්කිසි දුක්ඛදායක තත්වයක් තියෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්. ඒ වගේ මොකද පුරාණ කර්මයට අනුව දැන් මේ ආයතනයන් පහළ වෙලානේ තියෙන්නේ. ඒක පරණ කර්මයට අනුවනේ පහළ වෙන්නේ. පුනර්භවයට අදාළ පුරාණ කර්මයකින් දැන් මේ ශරීරය හැදිලානේ තියෙන්නේ. පුරාණ කර්මයට අනුව. දැන් ඒක පවතින නිසා තමයි හෘද ස්පන්දනීය තියෙන්නේ, මොලේ වැඩ කරන්නේ. මේ මම තද නින්දකට වැටිලා නැහැ. ඒ නිසා මට මේ විවිධ ආකාර වේදනා දැනෙනවා. රිදුම් දීම් දැනෙනවා. ඉතින් මේ ටිකත් මරණයෙන් ඉවරයි කියලා දන්න නිසා මරණේ බලාපොරොත්තුෙන් ඉන්නවා. නිවනවත් අභිනන්දනය වෙන්නේ නැහැ පින්වත්. මේකට කියන්නේ නිබ්බානං නාබිනන්දති කියලා. දැන් නිවනවත් අභිනන්දනය වෙන්නේ නැහැ. ඵල සමවතක්වත් අභිනන්දනය වෙන්නේ නැහැ. ධ්‍යානයක්වත් දැන් අභිනන්දනය වෙන්නේ කොච්චර භාවනා කළත්. ඇයි? නැගිට්ටාම ධ්‍යාන සමාපත්තියත් නිරුද්ධයි කියලා දාන්නවා. සියල්ලම ශූන්‍යයි කියලා දාන්නවා. දැන් ඉතින් කරන්න ඕන වැඩේ ඉවරයි. කීනා ಜಾති දැන් ಜಾතිය ෂය වෙලා. ජාතිය ෂය වෙලා ආයි උපදින්න භව කර්ම නැහැ. කීනා ಜಾති වුසිතම් බ්‍රහ්මචරියං බඹසර ඉවරයි දැන්. සිල් රැකලා වැඩකුත් නැහැ. වුසිතම් බ්‍රහ්මචරියං බඹසරේ වැඩේ ඉවරයි. නාපරං ඉත්තත්තාය කතං කරණියං කරන්න ඕන වැඩෙත් දැන් ඉවරයි. මරණී බලාපොරොත්තුෙන් ඉන්නව ඇර මොනව කරන්නද? ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස මේ